නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විනයෝ නාම බුද්ධ ශාසනස්සායු විනයීටිතේ ශාසනං ටිතං හෝති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ධර්ම හිතකාමී සදැහැති පින්වතුනි, පින්වතුනි, විශේෂයෙන්ම අපි අද දවසේ මේ වැඩසටහන ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටක ධර්මයට අදාළව භික්ෂුන් වහන්සේලාගේ භික්ෂු ජීවිතයත් එක්ක බැඳිච්ච විනය පිටකයේ පදනම් කරගෙන විශේෂ වූ අධ්‍යාපන මට්ටමින් කරගෙන යන්න පුළුවන් වැඩසටහන් මාලාවක්. විශේෂයෙන්ම මේ වැඩසටහන සකස් කරන්නට අපි කල්පනා වුණු හේතුව තමයි වර්තමානයේ උපසම්පදා අපේක්ෂාවෙන් උපසම්පදාවට සූදානම් වන සාමණේර ස්වාමීන් වහන්සේලා සමනස්ස පුත්තෝ ශ්‍රමණ භික්ෂුන් වහන්සේලාගේ පුතුන් වහන්සේලා වැනි සාමණේර ස්වාමීන් වහන්සේලාටත් ඒ උපසම්පදා විනය කර්ම වල තියෙන ගරුභාවය නොදැන ටිකක් උඩින් පල්ලෙන් අරගෙන ශාසනයේ සෝබණයට විතරක් විනය කර්ම සිදු කරමින් යන ඇතැම් බකවානුවක ඒ විනය කර්ම සිදු කරන මහතෙරුන් වහන්සේලාගේ අවධානයත් මේ විනය කර්ම වල තියෙන ගරුභාවයට යොමු වී මේ විනය කර්ම සිදු කර අපේක්ෂාවෙන් උපසම්පදා භූමියට පත්වෙන සාමණේරයන් වහන්සේලාටත් සාධාරණයක් සිද්ධ කරලා බුද්ධ ශාසනයටත් කළ හැකි සාධාරණී සිද්ධ කරලා දෙන්න ලොකු කුඩා සියලු දෙනාට මේ උපසම්පදා විනය කර්මයන් සිදු කරන සහ මේ උපසම්පදා විනය කර්මයන් වලට භාජනය වෙන සියලුම සාමණේර ස්වාමීන් වහන්සේලාට සමහරක් විට විනය පිළිබඳව ඉගැන්වීම් සිද්ධ කරන ආරණ්‍ය සේනාසන කිහිපයක හැර විහාරස්ථාන වල ඉඳලා උපසම්පදාවට එන ස්වාමීන් වහන්සේලා බොහෝමයක් බහුතරයක් සහ ඇතැම් සෙනසුන් වල ඉඳලා පවා උපසම්පදාවට එන ස්වාමීන් වහන්සේලා අපි උපසම්පදා විනය කර්ම වලට සහභාගී වුණාම දකින්න ඇතැම් විට උපාධ්‍යයන් වහන්සේගේ නම දන්නේ නැහැ. තමන්ගේ ආචාර්යවරයාගේ නම දන්නේ නැහැ. තමන්ගේ පැවිදි වෙච්ච දිනේ මතක නැහැ. ඉතින් උපසම්පදාවට ඉල්ලන වාක්‍යයක් කියා ගන්න තේරෙන්නේ නැහැ. මේ වගේ කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා උපසම්පදා වෙන ස්වාමීන් වහන්සේලා අපිට විනය කර්ම වලදී හම්බ වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේලාට පරාජිකාවන් පිළිබඳව, මෛතුන ධර්ම පරාජිකාව පිළිබඳව, අදත්තාදාන පරාජිකාවේ විනිශ්චය කරන පාදයක් පිළිබඳව, ඒතර මේ පාදයේ ගරු විනිශ්චය මොකක්ද, උත්තර විනිශ්චය ටීකාවේ තියෙන ඒ ගරු විනිශ්චය සම්බන්ධව සහ සමන්තපාසාදිකාවෙන් ගන්න පුළුවන් ලහු විනිශ්චය මොකක්ද, එතකොට ගරු විනිශ්චය කොයි කවර ආකාරයෙන්ද ගත යුත්තේ වැනි සියුම් ධර්මකාරණා පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කිසිසේත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා අපි ගාව ඉන්න ශිෂ්‍යපුතුන් වහන්සේලා විතරක් නෙමෙයි ලක්දිව ලෝවැසි ඕනම ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ වැඩසටහන් මාලාවට සම්බන්ධ වෙලා මේවා දැන කියාගෙන ඉගෙන ගත්තොත් Taman නිවැරදි උපසම්පදාවක් ලබලා ඒ උපසම්පදාව සැකරහිතව උපසම්පදාව ඇතුලේ පරාජිකා 4 විශේෂයෙන්ම අවධානය යොමු වෙන ඊළඟට සිහියෙන් සිටිය යුතු සංඝාදිශේෂ 13 සහ එදිනදා ජීවිතයේදී සිහියෙන් කටයුතු කළ යුතු අනිත් සියලුම ශික්ෂාපදයන් පිළිබඳව පරිපූර්ණ පාඨමාලාවක් නෙමෙයි දැනගත යුතු පරාසය ඇතුලේ කියවෙන විනය කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. ඉතින් මේන් ලබන පන්නරය පරිණත භාවයේ සියලුම උපසම්පදා අපේක්ෂක ස්වාමීන් වහන්සේලාට තමන්ගේ උපසම්පදාව නිවැරදිව සිද්ධ කරගන්නත් ඒ වගේම උපසම්පදා අපේක්ෂකයෝ මුහුණ දෙන්නට යන විභාගවලට උපකාරී වෙන විදියට මේ වැඩසටහන් මාලාවම කෙටි සටහන් ආධාරයෙන් ලියා කියා ගන්න පුළුවන් වෙන ආකාරයෙන් සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන් මාලාවෙන් ලබන්නා වූ පරිචිතය සියලුම ස්වාමීන් වහන්සේලාට තමන්ගේ සීල විසුද්ධිය සම්පාදනය කරගෙන එයින් සමාධියත් සමාධියෙන් අනතුරුව ලැබ හැකි දිට්ඨි කාංකා විතරණ මග්ගා මග්ග පටිපදාදී ඥාන දර්ශන සියලුම විසුද්ධීන් සම්පාදනය කරගෙන මේ ගෝරතර සසරින් එතර වන්නට මේ වැඩසටහන් මාලාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩසටහන් මාලාවට යොමු වෙමු. ඕමනාවෙන් මේ උපසම්පදාව යනු කුමක්ද, සාය උපසම්පදාවත් එක්ක බැඳිච්ච සීමා, එතකොට උපසම්පදාවට අභව්‍ය පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා, උන්වහන්සේලා කවුද, එතකොට තමන් උපසම්පදාවට භව්‍යයිද අභව්‍යයිද ආදී දේවල් නිවැරදිව දැනගෙන විමති නැති වුණු සිතක් එක්ක බුද්ධ ශාසනය ඉදිරියට යන්න ඔබට මේ වැඩසටහන් මාලාව ඒකාන්ත හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන් මාලාව සඳහා යොමු වෙමු. ඉතින් ඊට අනුරූපීව අපි පළමුව ගත්තොත් උපසම්පදාව. උපසම්පදාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඇත්තටම උපසම්පදාවට තියෙනවා එක්තරා නිර්වචනයක්. උපසම්පදාව යනු කුමක්ද කියලා කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඒකට කියන්න පුළුවන් අපිට
නවකෝටි සහස්සානීති ආදිනා වුත්තප්පබේදානං අනේක සහස්සානං සංවර විනයානං සමාධීත්වා වත්තනේන උපරිභූතා අග්ගභූතා සම්පදාති උපසම්පදා කියලා. ඒ කියන්නේ දැන් මේකේ අර්ථයත් මම පෙන්වන්නම්. නවකෝටි සහස්සානි අනාදීන් දක්වන ලද ප්‍රභේද ඇති අනේක සහස්‍ර සංවර විනයෙන් සමාදන්ව පැවතීම් වශයෙන් උසස් වූ අග්‍ර වූ සම්පදා උපසම්පදාව කියලා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් උපසම්පදාවට ලැබෙන නිර්වචනය. ඇත්තටම මේ උපසම්පදාව කියලා කියන්නේ පින්වතුනි මේ ස්වාමීන් වහන්සේලා මගේ මේවා තේරුම් ගන්න. භික්ෂු සංඝයාගේ සමගි සංඝයාගේ විශේෂයෙන්ම සමගි සංඝයාගේ රැස්වීමෙන් සංඝයාගේ අනකින් වගේ යම්කිසි සාමණේරයෙක්ට ලැබෙන විශේෂ වූ අවස්ථාවක්. ඇත්තටම මේක එක්තරා තලයකට උස්සලා තැබීමක්. ඒ සාමණේර භූමියෙන් උලුප්පලා උපසම්පදා භූමියේ තැබීම් වශයෙන් සංඝයා අද ඉඳන් මේ සාමණේරයන් වහන්සේ උපසම්පදා භික්ෂුවක් විදිහට පිළිගන්නවා කියලා යම්කිසි කර්මයකින් ඒ කියන්නේ විනය කර්මයකින් යති චතුත්ථ කර්මය කියන විනය කර්මයකින් ලබා දෙන විශේෂ උසස් වීමක් වගේ එකක් තමයි මේ උපසම්පදාව. ඉතින් මේ උපසම්පදාවට පත් වෙන භික්ෂුන් වහන්සේ 아무තු සිල් සමාදන් වීමක් වෙන්නේ නැහැ. සංඝයා මෙයා උපසම්පදා කෙනෙක් කියලා පිළිගත්ත තැන පටන් යම්කිසි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය, පුත්‍ර වූ සංඝරත්නය, බුදුපුතෙක් වූ බුදුපුතුන් වහන්සේලා යම්කිසි සීලයක් සමාදන් වේ සීලයේ හික්මෙනවා නම්, ඒ කියන්නේ කිව්වේ සමාන වූ සීලයක හික්මෙනවා නම්, ඒ සික්ඛා සාජීවයට සමාපන්න වූවා නම්, සික්ඛා සාජීව සමාපන්නෝ මේ සාමණේරයන් වහන්සේත් ඒ වෙලාවේ ඉඳන් උපසම්පදා භූමියට පත් වූ මොහොතේ පටන් උපසම්පදා භික්ෂුන් වහන්සේට අයිති සීලය රකින්න ඕනේ. ඉතින් මේ ගැන හොඳ සටහනක් තියෙනවා. විශේෂයෙන්ම මේ උපසම්පදාවෙන් භික්ෂු භාවයට පත් වෙන ක්‍රමවේදය පිළිබඳව පරාජිකා පාළියේ සඳහන් වෙන අර පළවෙනි පරාජිකාවේ තියෙන යෝපන බික්ඛු බික්ඛූණං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්කයි දුබ්බල්යං නාවිකත්වා මේ තුණං ධම්මං පතිසේවය. මෙන්න මෙතනදී බික්ඛු කියන එකට අර්ථ ගන්නවලා තියෙනවා. එක එක අර්ථ දීලා තියෙනවා. ඔබට පේනවා ඇති. පරාජිකාවට අයිති යෝපන බික්ඛු කියන තැනින් උපසම්පදාවට පත්ව කවරාකාරී උපසම්පදාවකට පත් වූ භික්ෂුන් වහන්සේ මෙතනදී පරාජිකා ආපත්‍යයට පත් වෙනවද කියන එක සිහිපත් කරලා තියෙනවා. ඉතින් මේකෙදි අපිට පේනවා මේක හොඳට නිර්වචනය කරගත්තට පස්සේ දැන් මේ වර්තමාන කාලේ ඇතැමුන් ගිහි පින්වුතුන්ලත් අපි භික්ෂුන් වහන්සේලායි අපිද උපසම්පදාවට පත් වී ඇත කියලා එක එක විප්‍රකාර කියවන්නේ මේවා නොදැන. ඉතින් මෙතනදී දක්වලා තියෙනවා බික්ඛූති. මෙතනදී දක්වලා තියෙනවා මේ බික්කකෝති බික්කු කියලා පින්වතුනි. මේ පිඬු සිඟා වඩිනවා කියලා. සිඟා කාගෙන දැන් භික්ෂුව පරපටිබද්ධ ජීවිතයන් ගත කරන්නේ. එතකොට සිඟා කන අර්ථයෙන්ුත් භික්ෂුව කියලා කියනවා. හරි. බික්කාචාරියන් අජ්ජෝපගතෝති බික්කු කියලා කියනවා. කියන්නේ භික්ෂාටනයට පැමිණියේ ඒත් භික්ෂුව කියලා කියනවා. මේ කියන්නේ භික්ෂාවෙන් යැපෙනවා කියන එක. ඊළඟට කියනවා බින්න පටදරෝති බික්කු කියලා කියනවා. බින්න පටදරෝ කියලා කියන්නේ බුන්වත් දරුණු කියලා. ඉන්දියාවේ ඒ කාලේ තිබ්බා කැඩිච්ච වස්ත්‍රයක් දරුවාම ඒකේ වටිනාකම අඩුයි කියලා කතාවක්. ඒ නිසා බින්න පටදරෝ කියන්නේ මිදිච්ච වස්ත්‍ර දරනවා කියන කෙනුත් භික්ෂුව කියලා එක්තරා ආකාරයකට විවහාර වෙනවා. මේ වගේ සමඤ්ඤාය බික්කු, පටිඤ්ඤාය බික්කු, එහි බික්කූති බික්කු, තේහි සරණාගමනේහි උපසම්පන්නෝති බික්කු, භද්‍රෝ බික්කු, සාරෝ බික්කු, සේකෝ බික්කු, අසේකෝ බික්කු. මේ හැම තැනකම විවහාර මාත්‍රේනුත් කෙනෙක් භික්ෂු වෙනවා. ප්‍රතිඥා මාත්‍රේනුත් කෙනෙක් භික්ෂු වෙනවා. එහි බික්කු භාවයෙන් භික්ෂු භාවය ලැබෙච්ච නිසාත් භික්ඛු කියනවා. තිසරණ ගමනින් උපසම්පදා වුණා නිසාත් භික්ෂු කියලා කියනවා. භද්‍ර වූ සීලාදී පංච ධර්මයන්ගෙන් යුක්ත වුණ නිසා භික්ඛු කියලා කියනවා. එතකොට ශීල සාරාදීන් යුක්ත වුණ නිසා භික්ෂු කියලා කියනවා. මේ ආකාර හික්මෙන නිසා භික්ඛු කියලාත් කියනවා. හික්මීම අවසන් කළ නිසා භික්ඛු කියලා කියනවා. හැබැයි එකක විසේකෝ භික්ඛු අසේකෝ භික්ඛු හික්මෙන නිසාත් භික්ෂුව කියනවා. හික්මෙලා අවසන් නිසාත් භික්ෂුව කියලා කියනවා. හැබැයි මෙන්න මෙතනදී සමග්ගේන සංගේන ඤත්ති චතුත්තේන කම්මේන අකුප්පේන ඨානාරහේන උපසම්පන්නෝති බික්ඛු తත්‍ර අයං බික්ඛු සමග්ගේන සංගේන ඤත්ති චතුත්ත කම්මේන අකුප්පේන ඨානාරහේන උපසම්පන්නෝ අයං ඉමස්මින් අත්තේ අදිප්පේතෝ කියලා කියනවා. ඒ කියන්නේ මේ පරාජිකාවට අදාළ නැත්නම් උපසම්පදා භූමියට පත්වෙච්ච කෙනෙක් තමයි පරාජිකාපත්තියට පත් වෙන්නේ. එතකොට පරාජිකාපත්තියට පත් වෙන භික්ෂුව සමගි සංඝයාගේ සමග්ගේන සංගේන ඤත්ති චතුත්තේන කම්මේන ඤත්ති චතුත්ත කියන විනය කර්මයෙන් අකුප්පේන අකෝප්පේ නොවිච්ච ඨානාරහෙන් මේ සුදුසු ආකාරයෙන් කරපෝ සාමණේර භූමියෙන් උලුප්පල තබපු අවස්ථාවට කියන උපසම්පදා අවස්ථාව කියලා. එතකොට මෙතනදී පැහැදිලි නිකම් මේ තමන් බුද්ධ ශාසනයට ආව කියලා රහත් වුණා කියලා. අපි තුමු ගිහි කෙනෙක් රහත් වුණා කියලා ඒත් උපසම්පදා භාවයට පත් වෙන්නේ නැහැ. ඇතැමුන් මම දැක්ක මේ පහුගිය කාලේ කියන තමන් රහත් වුණ නිසා තමයි උපසම්පදා භූමියට පත් වුණා කියලා කියන්නේ කියලා. එහෙම නැහැ. මෙතනදී පැහැදිලිවම දක්වලා තියෙනවා උපසම්පදා කියලා කියන්නේ එයා කිසිම ආකාරයක සමාධි මාත්‍රයක්වත් නොලබපු කෙනෙක් වුණත් භික්ෂු සංඝයාගේ දැනුවත් වීමෙන් භික්ෂු සංඝයා
මේවා නිසියාකාරයෙන් විනය කර්ම කිරීමෙන් උපසම්පදා භූමියෙන් තැබීම් වශයෙන් සමගි සංඝයාගේ නියමයට අනුව උපසම්පදා භූමියට පත් වූ එයත් ඤත්ති චතුත්ති කර්මයෙන් වෙන්න ඕනේ. අපි පළවෙනි පරාජිකාව ගැන කතා කරද්දී මේ ගැන ටිකක් දීර්ඝ වශයෙන් කතා කරනවා. නිසා දැනට මතක තියාගන්න මේ සරණාගමනින් උපසම්පදා වුණා කියලා රහත් වුණා කියලා උපසම්පදාව මෙතනදිපත් වෙන්නේ නැහැ. මෙතනදී අපි උපසම්පදාව කියලා විවහාර කරන්නේ සම්පූර්ණයෙන්ම මේ පිරිසිදු විනය කර්මයෙන් උපසම්පදා භූමියට පත්වෙච්ච උපසම්පදා භික්ෂුව. මෙන්න මෙයාට තමයි මෙතනදී උපසම්පදා භාවයට පත් වූ භික්ෂුව කියලා විවහාර කරන්න කියලා කවුරුත් දැනගන්න එක වටිනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ඊළඟ කතාව උපසම්පදා වර්ග කීයක් තියෙනවද කියලා. මේ උපසම්පදාවට පත් වෙන්න පුළුවන් උපසම්පදා වර්ග කීපයක් තියෙනවා. ඇත්තටම 8ක් තියෙනවා. මම මේ 8ත් ඔබට දක්වන්නම් මේ ආකාරයෙන්. මෙතනදී තියෙනවා ඒහි බික්කු උපසම්පදාව, සරණාගමන උපසම්පදාව, ඕවාද පටිග්ගහන උපසම්පදාව, පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව, ගරුධම්ම පටිග්ගහන උපසම්පදාව, දූතේන උපසම්පදාව, අට්ඨවාචක උපසම්පදාව, ඤත්ති චතුත්ති කම්ම උපසම්පදාව. මුළු විනය පිටකයේම තියෙන උපසම්පදා ප්‍රමාණය එක තැනකට කැටි කරලා බැලුවොත් එතනදී දකින්න ලැබෙන්නේ මෙන්න මේ උපසම්පදා වර්ග 8. අපි මේක ගැන දැන ගැනීමත් වටිනවා. මොකද දැන් මේ ඒහි බික්කු උපසම්පදාව කියන්නේ පස්වග මහණුන් උදෙසා වගේම තවත් බොහෝමයක් පෙරපින් තිබ්බ උතුමන් වහන්සේලා උදෙසා බුදුරජාණන් වහන්සේ පනවපු උපසම්පදාව. ඒතර වර්තමාන කාලේ ඒක කරන්න විදිහක් නැහැ. මොකද ඒහි බික්කු උපසම්පදාව බුදුරජාණන් වහන්සේ නමකට විතරමයි අනුදැන වදාරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සරණාගමන උපසම්පදාව කියලා ඒ තැන්වලදී භික්ෂුන් වහන්සේලාගේ උපසම්පදාව පහසු කරවන්න භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා මේ සරණාගමන උපසම්පදාව කියන එක. විශේෂයෙන්ම රාහුල මහරහතන් වහන්සේ උදෙසා මේ සරණාගමන උපසම්පදාව දීපු බව ශාසන ඉතිහාසයේ දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකත් පස්සේ මේක නැති කළා බුදුරජාණන් වහන්සේ විසින්. ඒ ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාව පැනවීමෙන් ආයිත් උපසම්පදාවක් දකින්න පුළුවන් ඕවාද පටිග්ගහන උපසම්පදාව කියලා. ඒවා ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් විතරක් විශේෂයෙන්ම ලබන්න පුළුවන් උපසම්පදා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඕවාද පටිග්ගහන උපසම්පදාවෙන් උපසම්පදා භූමියට පත් වූ උතුමෙක්. පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව කියලා එකක් තියෙනවා. සෝපාක තෙරුන් වහන්සේ උදෙසා අර ඒකනාමකින් කියලා මේ ප්‍රශ්න 10ක් අහලා ඒ ප්‍රශ්න 10ට පිළිතුරු නිවැරදිව ලබා දීම වශයෙන් උපසම්පදා භූමියට පත් වූ සෝපාක තෙරුන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් විශේෂයෙන් අනුදැන වදාළ උපසම්පදාව තමයි මේ පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ගරුධම්ම පටිග්ගහන උපසම්පදාව. මේ ගරුධම්ම පටිග්ගහන උපසම්පදාව මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු 500 දෙනා වෙත පිරිනම උපසම්පදාවයි බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ගරු ධර්මාට අෂ්ටගරු ධර්ම පිළිගැනීම වශයෙන්ම උපසම්පදා භූමියට පත් වූ බව ප්‍රජාපති ගෞතමියට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. ඊළඟට දූතේන උපසම්පදාව කියලා උපසම්පදාවක් දකින්න පුළුවන්. ඔබට මතක ඇති අඩ්ඩකාසි කියන වෛශ්‍යාවිය උදෙසා එකල ඇගේ උපසම්පදාව පිනිස පනවා වදාළ විශේෂ උපසම්පදාව තමයි මේ බික්කුණි සංඝයා අතරට එක්වෙන්න. විශේෂ උපසම්පදාවක් තමයි ඒ අඩ්ඩකාසි කියන තෙරණින් වහන්සේව බිහි කරන්න බුදුරජාණන් වහන්සේ විසින් පනවපු මේ දූතේන උපසම්පදාව කියලා කියන්නේ. ඊළඟට අට්ඨවාචක උපසම්පදාව කියලා එකක් තියෙනවා. මේක පැනවුවෙත් බුදුරජාණන් වහන්සේ බික්කුණි සංඝයා උදෙසා අට්ඨවාචක උපසම්පදාව. ඉතින් මේවා ගැන විස්තර වැඩියෙන් ඕනනම් හොයාගන්න. නමුත් වර්තමාන කාලයේදී මේ එකක්වත් ඒහි බික්කු සරණාගමන ඕවාද පටිග්ගහන පඤ්ඤ ව්‍යාකරණ ගරුධම්ම දූතේන අට්ඨවාචක කියන මේ උපසම්පදා හතම දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම භික්ෂුණී සංඝයාත් මේකල නැති නිසා. මෙකල දකින්න පුළුවන් වෙන්නේ කරන්න පුළුවන් භාවයේ තියෙන ඤත්ති චතුත්ති කම්ම උපසම්පදාව විතරයි. ප්‍රත්‍යන්ත දේශයක නම් විනයදරයා ප්‍රදාන 5 නමක් භික්ෂුන් වහන්සේලාත් වෙනත් බුදුරන් වහන්සේ විසින් මේ විනය කර්ම පනවා වදාළ ස්ථානවලදී 10 දෙනෙක් විතර මේකට උවමනා වෙනවා. අපි ඉදිරියේදී ඒ ගැන විස්තර වශයෙන් කතා කරමු. දැනට මතක තියාගන්න උපසම්පදා වර්ග 8ක් තියෙනවා. ඒ තමයි ඒහි බික්කු සරණාගමන ඕවාද පටිග්ගහන පඤ්ඤ ව්‍යාකරණ ගරුධම්ම පටිග්ගහන දූතේන අට්ඨවාචක සහ ඤත්ති චතුත්ථ කම්ම. වර්තමාන කාලේ අපිට උපසම්පදාව කරන්න ලැබෙන්නේ මෙන්න මේ ඤත්ති චතුත්ථ කම්ම කියන උපසම්පදාවෙන් පමණමයි. ඉතින් ඔබට උපසම්පදා වෙනවා නම් ඔබ වහන්සේලාට විශේෂයෙන්ම සාමණේර භූමියේ ඉන්න දැන් වර්තමානයේ පේන්නේ ඉන්න හැම ස්වාමීන් වහන්සේ නමක්මත් භික්ෂු සංඝයාගේ අතරට උපසම්පදා වෙලා ආපු ඤත්ති චතුත්ථ කර්මෙන් උපසම්පදා වෙච්ච උතුමන්. ඉතින් ඔබටත් උපසම්පදා වන්නට සිදු වෙන්නේ ඤත්ති චතුත්ථ කර්ම කියන උපසම්පදාව පරිහරණය කිරීමෙන් බව සිහි තබා ගැනීම ඉදිරියට වටිනවා. ඊළඟට අපිට දැනගන්න තියෙන්නේ උපසම්පදා වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියන එක. උපසම්පදා වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් කීපයක්ම තියෙනවා. හැමෝටම උපසම්පදා වෙන්න බෑ. මේ උපසම්පදාවට සංසාරේ කරපු විශාල පුණ්‍ය කර්මයක් අවශ්‍යයි. මේවා ගැන හොයනකොට තමයි තේරෙන්නේ. ඇත්තටම අපි
සාමාන්‍යයෙන් ජීවිතවල දකිනකොට හැම දෙයකටම පොඩි පොඩි මෙඩිකල් එකක් ඕනේ වෙනවනේ. වාහනයක් කෙලවන්න ගියත් එක්තරා ආකාරයක මෙඩිකල් එකක් තියෙනවා. හමුදාවට බැඳින්න ගියත් යම්කිසි ඒකට අවශ්‍ය කරන අර සෞඛ්‍ය තත්වයක් තියෙනවද කියලා බලනවා. මේ උපසම්පදා වෙන්නත් එහෙමයි. ඕන කෙනාට ඇවිල්ලා උපසම්පදා වෙන්න බෑ. එහෙම වුණාම උපසම්පදා සීමාව ඇතුළේ. දැන් අපි හිතමුකෝ අර හොඳ ලූණු ගෝණියකට නරක් වෙච්ච ලූණු ගෙඩියක් දැම්මොත් ඒ ලූණු ගෝණියම නරක් වෙලා යන්න පුළුවන් වගේ මේ පිරිසිදු සංඝයා සමගි සංඝයා ඉන්න තැනට එක්කෙනෙක් ආවොත් එක මලකඩ ආවොත් සම්පූර්ණ උපසම්පදා සංඝයාට මේක බලපාන්න පුළුවන්කම තියෙන නිසා මේ උපසම්පදා වෙන්න හැමෝටම පුළුවන්කමක් නැහැ. ඒ නිසා උපසම්පදා වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සාමණේරයන් වහන්සේ විසින් ඒ උපසම්පදාවට අවශ්‍ය කරන සුදුසුකම් කීපයක් සපුරා ගැනීම ඒකාන්තයෙන් කළ යුතුයි. ඒ අතර විශේෂයෙන් අපිට 8ක් විතර කාරණා දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ 8 ඇතුලේ සමහරක් ඒවා තියෙනවා අනිවාර්යෙන්ම සුදුසුකම තියෙන්න ඕනි දේවල්. සමහරක් ඒවා තියෙනවා ඒවා නැතුව උපසම්පදා කරන්න එපා කිව්වට. දැන් අපි උදාහරණයක් විදියට ඔබට මේ පේන්න තියෙන උපසම්පදා වීමට අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක ඇතුලේ තුන්වෙනියට පේන්න තියෙන පරිපූර්ණ පාත්‍රා සිවුරු තිබීම කියලා. දැන් මේ පරිපූර්ණ පාත්‍රා සිවුරු තිබීම අනිවාර්යෙන් තියෙන්න ඕනි උපසම්පදා අපේක්ෂකෙක් ළඟ. යම් කිසි කෙනෙක්ට පරිපූර්ණ පාත්‍ර සිවුරු නැත්තම් හැබැයි නැතු වුණත් විනය කර්මය කළොත් ඒ විනය කර්මය අකෝප්‍ය භාවයට පත් වෙන්නේ. ඒ කියන්නේ උපසම්පදාව ලැබෙනවා. උපසම්පදා කරපු ආචාර්යයන් වහන්සේට දුක්ඛටාපත්තියක් වෙන බව අදාළ අටකතා ටීකාවන් වල බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. මම ඉදිරියේදී මේවා එකින් එක විස්තර කරන තැන්වලදී සම්පූර්ණයෙන්ම මම මේ ගැන දැක්වීම කරන්නම්. මේකේ පළවෙනි සුදුසුකම තමයි 20 වයස සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. ගබ්බ වීසති කියලා කියනවා මෙතනදී. එතකොට මේ ගබ්බ වීසති කියලා කියන්නේ අම්මගේ බඩේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් තමයි අපි මේ වයස බලන්නේ. අපි කියන්නේ මේක බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අනුදැන වදාළ පැනවීමක් නිසා සාමාන්‍යයෙන් අවුරුදු 20ක් නැති අවුරුදු 19යි මාස 5ක් විතර පිරලා තියෙන කෙනෙක්ට 5ක් 6ක් විතර පිරලා තියෙන කෙනෙක්ට උපසම්පදා වෙන්න පුළුවන්. ඒකට හේතුව අම්මගේ බඩේ ඉඳන්ම තමයි මේ අවුරුදු 20 කියන එක බලන්නේ. සාමාන්‍යයෙන් දසමාසයක්ම බඩේ හිටියොත් අවුරුදු 19යි මාස 2ක් ගිහිල්ලා තිබ්බත් උපසම්පදා වෙන්න පුළුවන්. ඉතින් දසමාසයක්ම ඉන්නේ නැති අවස්ථාවන් වලදී තමන්ගේ අම්මගෙන් හරියටම මේ විස්තර දැනගෙන මාස කීයකින්ද මම ලැබුණේ කියලා වගේ සැක හැරගන්න පුළුවන් නම් එයාට උපසම්පදා වෙන්න පුළුවන් අවුරුදු 19 ඒ වයස් වලදී. දල වශයෙන් අවුරුදු 19 මාස 6ක්වත් අඩුම ගෙවිලා තියෙනවා නම් ඉතින් යාව ඒකාන්තයෙන් උපසම්පදා කරන්න පුළුවන්. මොකද 6 මාසයකට අඩුවෙන් දරුවෝ එකල හම්බුනේ නැහැ. දැන් නම් හම්බ වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් දැන් එහෙම හම්බ වෙනවා නම් ඒ වගේ අයට උපසම්පදා වීමට අභව්‍ය කාරණාවක් කියලා මතක තියාගන්න. මේක කිසිසේත්ම ඒ කියන්නේ හොර කරලා ඇවිල්ලා බොරු කරලා ඇවිල්ලා උපසම්පදා වුණත් අපි හිතමුකෝ 20 වයස සම්පූර්ණ නැතුව 20 වයස සම්පූර්ණයි කියලා අම්මගේ බඩේ ඉඳන්ම මාසයක් දෙකක් බොරුවට දාගෙන එනවා. ඉතින් මේ ගන්නට උපසම්පදාව පිළිටන්නේ නැහැ. 20 වයස සම්පූර්ණ වීම කියන එක අනිවාර්යයි උපසම්පදා වෙන්න. දවසක් හරි තප්පරයක් හරි අඩුවීමක් තිබ්බොත් ඒ අයට කිසිසේත්ම උපසම්පදාව ලැබෙන්නේ නැහැ. සමහරව අපෙන් අහන කාරණාවක් තමයි පැවිදි වෙලා කොච්චර කල් යන්න ඕනද උපසම්පදා වෙන්න කියලා. එහෙම එකක් නැහැ. සුදුස්සෙක් නම් හික්මීමක් ඇත්තෙක් නම් පැවිදි වූ මොහොතේම පැවිද්ද සමගම උපසම්පදාව ලැබිච්ච අවස්ථාවත් ශාසනය දකින්න පුළුවන්කම ලැබෙනවා. පැවිදි වෙලා මාසයක් දෙකක් තුනක් යද්දී හෝ දවසක් දෙකක් ගිහිල්ලා හරි උපසම්පදා වෙන්න පුළුවන්. ඊට අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා නම් විශේෂයෙන්ම පරාජික 4 පිළිබඳව එහෙම මනාව දැනුමක් උපසම්පදා අපේක්ෂකයන්ට තියෙන්න ඕනේ. ඒ වගේ අදාළ දැනුම සීලය පිළිබඳව දැනුම තියෙනවා නම් උපසම්පදා වෙන්න පුළුවන් පැවිදි වූ දවසේම හරි. පළවෙනි සුදුසුකම තමයි 20 වයස සම්පූර්ණ වී තිබීම. ඊළඟට දෙවෙනි කාරණාව තමයි ඒකාදස අභව්‍ය පුද්ගලයෙකු නොවීම. මේ ඒකාදස අභව්‍ය පුද්ගලයෙකු නොවීම පිළිබඳව අපි ඉදිරියට කතා කරමු. ඒ කියන්නේ පණ්ඩක, තීය සංවාසක, තිත්‍ය පක්කන්තික වගේ උපසම්පදාව සම්පූර්ණයෙන්ම වාරිත 11 දෙනෙක් ඉන්නවා. මාතුඝාතක, පීතුඝාතක, අරහන්ත ඝාතක, ලෝහිතෝත්පාදක වැනි උපසම්පදා කළත් උපසම්පදා පිළිටන් නැති පිරිසකුත් ඉන්නවා. මම ඒ ගැන ඉදිරියේදී මෙතන 11 දෙනෙක් ඉන්නවා. ඒකාදස කිව්වේ ඒකයි. 11 දෙනෙක් දකින්න පුළුවන්. මම මේ පාඩමෙන් පස්සේ ඒ ඒකාදස අභව්‍ය පුද්ගලයෝ පිළිබඳව විස්තර වර්ණාවට අපි වෙනම පාඩමක් විදිහට පටන් අරගෙන කරගෙන යමු. තුන්වෙනි කාරණාව තමයි පරිපූර්ණ පාත්‍රා සිවුරු තිබීම. පරිපූර්ණ පාත්‍රා සිවුරු තිබීම කියන එක නම් පින්වතුනි මේක ඒකාන්තෙන්ම අවශ්‍යතාවයක් විදිහට පේන්න නැහැ. ඒකට හේතුව මේ සමහර දැන් අපි ගත්තාම විනය පිටකවල අටකතා ටීකාවල සඳහන් වෙනවනේ පබ්බජ්ජා විනිශ්චය කතා කියලා එකක්. ඒ පබ්බජ්ජා විනිශ්චය කතාවල අපි විනය පිටකයටම ගිහිල්ලා මහා වග්ගපාළිය බැලුවොත් එහෙම අටකතාව ඕකේ තියෙන මහා කන්දකේ තියෙනවා ඔය පණ්ඩක කතාවත්තු, තෙය සංවාසක කතාවත්තු ඒ වගේ තැන්වලදී
මේ පාත්‍ර සිවුරු පරිපූර්ණ වෙලා නොතිබ්බත් එක සඳහන් කරනවා ආපත්‍ය දුක්ඛටස්සාති එවං මේක වෙන්නේ උපසම්පදා කරන කෙනාට. නැත්තම් කම්මං පනන කුප්පති කියලා කියනවා. ඒ කියන්නේ විනය කර්මය කිසිසේත්ම කෝප්‍ය භාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් මේවා අටුවා ටීකා පරිහරණය කරනවා නම් කෙනෙක්ට හොයාගන්න පුළුවන්. සමන්තපාසාදික අට කතාවේ මහවග්ග කතාවේ මහා කන්දකේ තියෙන අපත්තකාදී වත්තු කතා කියන මේ ශීර්ෂය යටතේ මේක දක්වලා තියෙනවා. ඒ නිසා පරිපූර්ණ පාත්‍රා සිවුරු තිබීම තියෙන්නේ නැති කෙනෙක් උපසම්පදා කරේ මේ විදිහින් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා දැන බලා ගන්න ඕනි දේවල්. මොකද ඔය පාත්‍ර සිවුරු නැති අය උපසම්පදා කළාම උන්වහන්සේලා පාත්‍රයක් සිවුරක් නැතුව තැන් තැන් වල අසරණ වෙලා අනාථ වෙන්න පුළුවන්. එක එක කතා අහන්න පුළුවන්. සමහරක් විට වරඳවල් වලට පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා මේ පාසිවුරු සම්පූර්ණ කරලා දීලා පැවිදි උපසම්පදා කරන එක ගුරුවරයාගේ වගකීමක්. යම්කිසි විදියකට අපේක්ෂකයට මේව නොතිබ්බා කියන එක විනය කර්මය අකෝප්‍ය වෙන්නේ හේතුවක් නෙමෙයි කියන එක දක්වලා තියෙනවා. ඊළඟට උපාධ්‍යයන් වහන්සේ නමක් සිටීමත් ඒ වගේමයි උපාධ්‍යයන් වහන්සේ නමක් සිටීමේදී උපසම්පදාවට ලොකු රැකවරණයක් ලැබෙනවා. මෙතනදී කර්මය කිපීම කියන එක වෙන්නේ නේ අනුප්පාජායකාදී වත්තු කතා කියන ශීර්ෂය යටතේ මේක දක්වලා තියෙනවා. උපසම්පදා කරන කෙනාට තමයි ආපත්‍යක් වෙන්නේ කම්මං පන කුප්පති කියලා. කර්මය කෝප්‍ය භාවයට පත් වෙන්නේ නැහැ. මොකද පිටුදිරි මේ උපාධ්‍යයන් වහන්සේ නමක් ඇත්තටම මේ නැතුව උපසම්පදා වෙනවා කියන තැනදී මේ වගේ බොහොම ලස්සනට දක්වලා තියෙනවා. ශික්ෂාපද නොපැවණූ කාලයේදී ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ නමක් නැතුව උපසම්පදා කළාට පස්සේ උන්වහන්සේලා වැඩෙන්නේ නැහැ. ධර්මයෙන් වැඩෙන්නෙත් නැහැ, ආමිසයෙන් වැඩෙන්නෙත් නැහැ. ඒ අවර්ධිත භාවය කඩන්න තමයි උපසම්පදාවට උපාධ්‍යයන් වහන්සේ නමක් පනවලා ඒ උපාධ්‍යයන් වහන්සේගේ ගුරුහරුකම් යටතේ හැදෙන්න මේ උපාධ්‍යයන් වහන්සේ නමක් පනවලා තියෙන නිසා මේවා ඉතින් නෑයි කියලා අතහැරලා දාන්න නැතුව හොයාගෙන උපසම්පදා වෙන්න උත්සාහ කරන්න ඕනි. මෙතනදී 20 වයස් සම්පූර්ණ වීම සහ ඒකාදස අභව්‍ය පුද්ගලයෙකු නොවීම කියන එක අනිවාර්යයි. නමුත් පරිපූර්ණ පාත්‍රා සිවුර තිබීම සහ උපාධ්‍යයන් වහන්සේ නමක් සිටීම කියන එක අනිවාර්ය නෑ. අපේක්ෂකයාගේ පැත්තෙන් මේකේ අපේක්ෂකයාට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. ගුරුවරයාට තමයි මේකෙදි සිල්පදයේ බිඳීම කියන එක සිද්ධ වෙන්නේ. අපේක්ෂකයාට උපසම්පදාව පිළිටනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඊළඟ එක තමයි දොස් රහිත පිරිසිදු සීමාවක් තිබීම. දොස් රහිත පිරිසිදු සීමාවක් කියන්නේ උපසම්පදාව තැන් තැන් වල කරන්න බෑ. කියන්නේ හිතුණු තැන් වල ගෙවල් ඇතුලේ සංඝාවාස ඇතුලේ වල පොලේ එහෙම කරන්න බෑ මේක. මේකට සීමාවක් තියෙන්න ඕනි. මේ සීමාවක් තියෙන්න ඕනි ඇයි කියන කාරණාව මම මේවා පිළිබඳව විස්තර විග්‍රහ කරගෙන එනකොට බද්ධ සීමා අබද්ධ සීමා කියලා ප්‍රධාන සීමා දෙකොට්ටාසයක් තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව අපි කතා කරමු සීමා සම්මතය පිළිබඳව කතා කරන මාතෘකාවේදී. දැනට මතක තියාගන්න පිරිසිදු සීමාවක් තිබීම අනිවාර්යයි. පිරිසිදු සීමාවක් නැති තැනක කරන උපසම්පදාව කෝප්‍ය භාවයට පත් වෙන්නේ නැහැ. ඒක අශුද්ධ වූ අවිනය කර්මයක්ම බවට පත් වෙනවා කියන එක මතක තියාගන්න. ඊළඟට උපසම්පදා කරනවා නම් මධ්‍ය දේශයේ මම කලින් කියපු කාරණාව බුදුරජාණන් වහන්සේ මේ සිල්පද පනවා වදාළ වගේ දේශවලදී ඉන්දියාව වගේ ප්‍රදේශයකදී විනයදරය ප්‍රදාන දසවාර්ගික භික්ෂු සංඝයා වැඩ ඉන්න ඕනේ. ඒ කියන්නේ මේකේ භික්ෂු සංඝයා වැඩි නිසා මෙහෙම කරලා තියෙන්නේ. හැබැයි ප්‍රත්‍යන්ත ප්‍රදේශයක, ඒ කියන්නේ ලංකාව වගේ තැනක භික්ෂු සංඝයා තරම් හොයාගන්න අමාරු නිසා විනයදරය ප්‍රදාන පංචවාර්ගික භික්ෂු සංඝයාට මේ උපසම්පදාව සිද්ධ කරන්න පුළුවන් බව සිහිපත් කරලා තියෙනවා. ඊළඟ තමයි සියලු කාරක සංඝයා පිරිසුදු උපසම්පදාව ඇති අය වෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ඉන්න මේ 5 දෙනා වහන්සේගෙන් එක්කෙනෙක් හෝ පරාජිකාවට පත් වෙලා ඉන්නවනම් එතකොටත් උපසම්පදාව සිද්ධ භාවයට පත් වෙන්නේ. ඒ නිසා වර්තමානයේදී මේවා අපිට 100%ක්ම විශ්වාස කරන්න බැරි නිසා එක ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා පිළිබඳව 5 දෙනාට වැඩියෙන් 25 නමක් 30 නමක් පමණ දාගෙන තමයි සීමාවේ උපසම්පදා විනය කර්මය කරන්නේ. අද වෙනකොට ඒ සීමාවන් වල තමන්ට සුදුසු තමන් විශ්වාස කරන පිරිසිදු උපසම්පදාව ඇති භික්ෂුන් වහන්සේලා යොදාගෙන මේක කරන්නත් අවස්ථාව ඒ නිකායවන් වලින් ඇතැම් විට පිරිනැමිලා තියෙන බව දකින්න අපිට පුළුවන්. ඉතින් මේවා බොහොම හොඳ දේවල්. මොකද කාරක සංඝයාගේ පිරිසිදුභාවය කියන එක උපසම්පදා අපේක්ෂාවෙන් උපසම්පදා වෙන සාමණේරයන් වහන්සේට මේක ඊටාම වැදගත් තමන්ගේ උපසම්පදා පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න. ඊළඟට තමයි කර්ම වාක්‍ය සජ්ජායනා කිරීමේදී දොස් රහිතව පිරිසිදුව නිවැරදිව කීර්තනය කරන්න ඕනේ. මේක පිළිබඳව අපි කතා කරමු. උපසම්පදාව පාරිශුද්ධ භාවයට පත් වෙන්න අවශ්‍ය කරන කරුණු 5ක් ගැන දක්වලා තියෙන මෙන්න මේ මාතික අට කතාවේ තමයි මේවා විශේෂ විස්තරයක් තියෙන. තවත් මේවා පරිවාර පාළි එහෙමත් දක්වලා තියෙනවා. නමුත් ඒවට වඩා මෙතනදී මේ ඔක්කොම එකට කැටි කරලා මේ ගැන සම්පූර්ණ විස්තරයක් දක්වලා තිබීම හරිම පහසුයි අපිට මේක තේරුම් ගන්න. මේක තියෙනවා තස්සපන කම්මස්ස වත්තු ඤත්ති අනුස්සාවන සීමා පරිස සම්පatti වශයෙන් අකුප්පතා වේදි තබ්බ. උපසම්පදා කර්මය වත්තු ඤත්ති අනුස්සාවන සීමා පරිස කියන මෙන්න මේ කරුණු පහෙන් අකුප්පතා
අකෝප්‍ය වෙන්න බෑ. කෝප්‍ය වෙලා තියෙන්න ඕනේ. මේ වගේ විනාශ වෙලා තියෙන්න බෑ කියන එක දැනගන්න කියලා වේදිතබ්බා කියලා දක්වලා තියෙනවා. ඊළඟට අපි එකින් එක විස්තර විග්‍රහ කරලා තියෙනවා. තත්ත වත්තෝති උපසම්පදා අපේක්ෂෝ පුද්ගලෝ කියලා කියනවා. ඒ කියන්නේ මේකේ වත්තු කියලා හඳුන්වලා තියෙන උපසම්පදා අපේක්ෂක පුද්ගලයා. ටපෙත්වා ඌන වීසති වස්සන්. එයාට අවුරුදු 20ට අඩු වෙන්න බෑ. අන්න මම කලින් කියපු කාරණාව තියෙනවා. අවුරුදු 20කට වැඩි වෙන්න ඕනේ. ඊළඟට අන්තිම වත්තු අජ්ජාපන්න පුබ්බං. අන්තිම වත්තු කියලා කියන්නේ මෙතනදී පරාජිකාවන් වලට. සතර පරාජිකාවට කෙනෙක්පත් වෙලා හිටියොත් එයාටත් උපසම්පදා වෙන්න බෑ කියන එක දක්වලා තියෙනවා. ඊළඟට කියනවා පණ්ඩකාදයෝච ඒකාදස අබබ්බ පුද්ගලය වේදිතබ්බා කියලා කියනවා. ඒ කියන්නේ මේ අබබ්බ පුද්ගලයේ වේදිතබ්බා කියලා කිව්වේ අර ඒකාදස අභව්‍ය පුද්ගලය. අපි මේ ගැන තාම කතා කළේ නැහැ. ඉදිරියේදී අපි වෙනම දේශනාවකින් මේ ගැන සම්පූර්ණයෙන්ම කතා කරමු. මේ ඒකාදස අභව්‍ය පුද්ගලයෝ කවුද කියලා. මෙතෙන්දී විශේෂයෙන්ම දක්වලා තියෙනවා තත්ත ඕන වීසති වස්සෝ නාම පටිසන්ධිග්ගාහනතෝ පට්ටාය අපරිපුන්න වීසති වස්සෝ. අන්න කියලා තියෙනවා ගබ්බ වීසති වස්ස කියන කතාව මෙතනදී දක්වලා තියෙන්නේ. එතකොට ගබ්බ වීසති වස්ස වශයෙන් වර්ෂ ගණන්ගෙන කෙනෙක් උපසම්පදා කරන්න පුළුවන්. එහෙම නැතුව පරාජිකාපත්තීන් වලට පත් වෙලා ඉන්නවා නම් එයාටත් වජ්ජනීය පුද්ගලයන්ටත් මෙන්න මේ කියපු උණ වීසති වස්ස කියන සුදුසුකම සම්පූර්ණ කරලා නැති අයටත් උපසම්පදා වෙන්න බෑ. ඉතින් ඒක නිසා වත්තු සම්පත්තිය කියන එක උපසම්පදාව අපේක්ෂා කරන කෙනා මෙන්න මේ කියපු කරුණු වලින් ගැලවිලා වැලිකිලා ඉන්න ඕනි. ඊළඟ කතාව තමයි මෙතනදී කියවෙන වත්තු ඤත්තිනේ. ඤත්තිය කියලා එකක් කියවෙනවා. ඉතින් මේ ඤත්තිය කියන එක අපි දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් විනය කර්ම 4ක් දකින්න පුළුවන් සාසනෙ. ඒක තමයි අපලෝකන කර්මය, ඤත්ති කර්මය, ඤත්ති ဒုတိ ය කර්මය, ඤත්ති චතුත්ථ කර්මය කියලා. එතකොට මේ ඤත්ති ဒုတိ ය, ඤත්ති චතුත්ථ කියන කර්ම වලින් මේ විනය කර්මය සිද්ධ වෙන්නේ ඤත්ති චතුත්ථ කර්මයෙන්. එතකොට ඤත්ති චතුත්ථ කර්මයෙන් සිද්ධ වෙන විනය කර්මය දැන් ඒකට අවශ්‍ය කරන සංඝයා හැම ඉන්න ඕනේ. දැන් බික්කු සංඝයා කොටස් 5කට බෙදෙනවානේ. චතුවාර්ගික බික්කු සංඝයා, පංචවාර්ගික බික්කු සංඝයා, දසවාර්ගික භික්ෂු සංඝයා, වීසති වාර්ගික භික්ෂු සංඝයා සහ අතිරේක වීසති වාර්ගික භික්ෂු සංඝයා. මේ ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ 4 දෙනෙක් එකතු වෙලා කරන්න ඕනේ විනය කර්ම වලට කියනවා චතුවාර්ගික සංඝයා. කියන්නේ 4 දෙනයි මෙතනට එකතු වෙන්න ඕනේ. පංචවාර්ගික කියලා කියන්නේ 5ක් එකතු වෙලා කරන්න ඕනේ මේ උපසම්පදාදී කර්ම. දසවාර්ගික කියලා එකක් තියෙනවා. මේ මගද දේශීය උපසම්පදා වගේ සිද්ධ කරනකොට. ඊළඟට වීසති වාර්ගික සහ අතිරේක වීසති වාර්ගික කියලා තවත් භික්ෂු සංඝයා කොටස් දෙකකට බෙදෙනවා. ඔක්කොම එතකොට භික්ෂු සංඝයා කොටස් 5යි, විනය කර්ම කොටස් 4යි. මේවා අපි දැනගෙන ඉඳීම අපේ මේ පැවිදි ජීවිතයට වටිනවා. ඊළඟට අපි මේ අපලෝකන කර්මය පිළිබඳව ටිකක් කතා කරමු. මොකද අපි මෙතනදී කියන්නේ අපලෝකන, ඤත්ති කම්ම, ඤත්ති ဒုတိ ය කම්ම, ඤත්ති චතුත්ථ කම්ම කියලා කොටස් 4ක්. මේ අපලෝකන කර්මය කියලා කියන්නේ මේ අපලෝකන කර්මය පිළිබඳව තියෙනවා දක්වලා ඇත්තටම කම්මාකම්ම විනිශ්චය කතා. ඒ වගේ තමයි මේවා දක්වලා තියෙන්නේ බොහෝ විට. ඒ කම්මාකම්ම විනිශ්චය කතාවලදී දක්වලා තියෙනවා මම මේ වංශලට පෙන්නලා තියෙන එකම කොතනද කියලා කියන්නම්. මේක පරිවාරට්ට කතාවේ තියෙන පංච වර්ගයේ තියෙන කම්ම වග්ග වන්නනාවේ සඳහන් වන පාඩයක්. මේකේ සඳහන් කරන අපලෝකන කම්මං නාම සීමට්ටක සංඝං සෝදෙත්වා චන්දරහාණං චන්දං ආහරිත්වා සමග්ගස සංගස අනුමතිය තෙක්කන්තුං සාවෙත්වා කත්තබ්බං කම්මං කියලා කියනවා. ඒ කියන්නේ දැන් බලන්න අපලෝකන කම්මං නාම අපලෝකන කර්මය කියලා කියන්නේ සීමට්ටක සංඝං සෝදෙත්වා. මේ කියන්නේ සීමට්ටක සංඝං සෝදෙත්වා කියන්නේ මේ සීමස්තක වූ සංඝයා වහන්සේලා අත්පසට එන්න ඕනි. ඔහි ඈත ඈත ඉඳලා විනය කර්ම කරන්න බෑ. අත්පසට ඇවිල්ලා එතකොට චන්දාරහාණං චන්දං ආහරිත්වා අත්පසින් බැහැරව සීමාව ඇතුළේ ඉන්න සංඝයා වහන්සේලාගේ ඡන්දය අරන් ඇවිල්ලා අපි මේ ගැන කතා කරමු පින්වතුනි. මේ ස්වාමීන් වහන්සේලා මගේ සීමාව පිළිබඳව කතා කරද්දී මොකද අපිට සීමාව පිළිබඳව කතා කරද්දී මේක හරියම වටිනවා. ඒ අපි සීමා සම්මත කරගන්න කියන එකේදී එතකොට මේ අත්පසට අරගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා නැතියාගේ ඡන්දය ගෙනල්ලා සමග්ගස සංගස්ස අනුමතිය මේ සමගි සංඝයාගේ අනුමතියෙන් තික්කන්තුං සාවිත්වා කියලා කියනවා. ඒ කියන්නේ තුන් යලක් ශ්‍රවණීය කොට මේ විනය කර්මවලදී හැමතිස්සෙම තියෙන්නේ කියන්නේ සංඝයා වහන්සේලාට ශ්‍රවණය කරවීම. එතකොට මෙතනදී තික්කන්තුං සාවිත්වා කියන තුන් යලක් ශ්‍රවණය කරවලා නිකම් ඤත්තියක් තියන්නේ නැහැ මෙතනදී. නිකම්ම මේක කියනවා විනය කර්මය. එතකොට අන්න ඒකට කියනවා එහෙම කත්තබ්බං කම්මං. එහෙම කරපු කර්මයට කියනවා අපලෝකන කර්මය කියලා. ඉතින් එහෙම කරන්න පුළුවන් කර්ම කීපයක් තියෙනවා. අපිට හැමතැනදීම අපලෝකන කර්ම කරන්න බෑ. දැන් උපසම්පදාව කරනවා නම් ඒක අපලෝකන කර්මයෙන් කරන්න බෑ. ඒක ඤත්ති කම්මෙන් කරන්නත් බෑ. ඤත්ති ဒုတိ ය කර්මෙන් කරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ පනවල තියෙන ඤත්ති චතුත්ථ කර්මයෙන්. දැන් කටිනස්ථාරණ විනය කර්මය වගේ ඒවා සිද්ධ කරන්නේ ඤත්ති ဒုတိ ය කර්මයෙන්. නේ සුනාතමි භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින දුස්සං උප්පන්නං යදි සංඝස්ස පත්තකල්ලං සංඝෝ ඉමං කටින දුස්සං බික්කුණෝ දදෙය්‍ය කටිනං අත්තරිතුං. ඒසා ඤත්ති. අන්න ඤත්ති එකපාරක් තිබ්බා. ඊළඟට මොකද සුනාතමි භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින දුස්සං උප්පන්නං සංඝෝ ඉමං කටින දුස්සං තිස්සස්ස බික්කුණෝ දේති කටිනං අත්තරිතුං. යස්සායස්මතෝ කමති
ඉමස්ස කටින දුස්සස්ස තිස්සස්ස බික්කුණු දානං කටිනං අත්තරිතුන් සෝ තුන්හස යස්සනක් කමති සෝභාසයි. අන්න දෙවෙනි පාර අනුශ්‍රවණය කළා. එතකොට මේකෙදි ඤත්ති එකපාරයි අනුශ්‍රවණය එකපාරයි. දෙපාරයිනේ. අන්න එකට කියනවා ඤත්ති ද්විතීය කර්මය කියලා. ඉතින් මේ වගේ විනය කර්ම තියෙන ඤත්තිය පමණක් තබන ඒවා තියෙන ඒවට කියනවා ඤත්ති කර්මය කියලා. එතෙම් තැන්වලදී ඊට පස්සේ උපසම්පදාවට එනකොට ඤත්ති චතුත්ථ කර්මයයි කියලා කියන්නේ ඤත්තිය එකපාරක් තියලා අනුශ්‍රාවණී තුන් පාරක් කරවන්න ඕනි. අන්න ඒ කර්ම වලට කියනවා ඤත්ති චතුත්ථ කර්මය කියලා. ඉතින් ඒ බව තමයි මේ සිහිපත් කරලා ඉන්නේ ඤත්ති කම්මං නාම උත්තනයි නේව. ඒ කියප විදිහටම සමග්ගස් සංගස් අනුමතිය අර සංඝයා එකතු කළා. ඒකයි ඤත්තිය කත්තබ්බං කම්මං. එකපාරක් ඤත්තිය තබල කරන්න ඕනි දේවල්. අපි මේ වගේ කරන්න යනවා කියලා දන්වල සංඝයාට කරන්න ඕනි දේවල්. ඤත්ති ဒ ුතිය කම්මං නාම ඒ විදිහමයි ඒකාය ඤත්තිය ඒකායච අනුස්සාවනායාති. මේ එකපාරක් ඤත්තිය දෙල එකපාරක් අනුශ්‍රවණය කළා. එතකොට ඤත්ති චතුත්ථ කර්මය කියලා කියන්නේ මේ විදිහටම සමග්ගස සංගස් අනුමතිය ඒකාය ඤත්තිය තීහිච අනුස්සාවනාහීති එවං ඤත්ති චතුත්ථාහිති අනුස්සාවනාහි කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී කියන්නේ එකපාරක් ඤත්තිය තියලා තුන් පාරක් අනුශ්‍රවණය කරවීම. ඔබලට මතක ඇති ඔබ වහන්සේලාට විනය කර්ම පොත රේරුකාණි චන්දිමල් නායක ස්වාමීන් වහන්සේගේ ගත්තොත් අතට ඒකේ මේ වගේ එක විනය කර්ම එක කර්ම වලින් කරන්න තියෙනවා. ඉතින් අපලෝකන වශයෙන් කරන්න ඕනි කර්ම තියෙනවා. ඇතැම් විටදී ඤත්ති විදිහට කරන්න ඕනි කර්ම තියෙනවා. ඤත්ති ဒ ුතිය කර්මයේ තියෙනවා. ඤත්ති චතුත්ථ කර්මයේ තියෙනවා. ඉතින් මේවා ගැන පිරිසුදු දැක්මක් භික්ෂුවකට එන එක තම තමන්ගේ පැවිදි ජීවිත නිදහසේ ගත කරන්න ලොකු හේතුවක්. පස්සේ කාලෙකදී අභ්‍යන්තරිකව ආධ්‍යාත්මිකව චෝදනා එන්නේ නැතුව තමන් හරියට මේ දේවල් කරා කියලා තමන්ගේ හිතට ලොකු සහනයක් තියෙනවා. භික්ෂු ජීවිතේ පැවිද්දෙක්ට ලබන්න පුළුවන් නිරාමිස සැප වශයෙන්. ඒ නිසා මේවා ඕනේ නැහැ කියලා අතහැරලා දාන්න හොඳ නැහැ. හැම භික්ෂුවක්ම තම තමන්ට පුළුවන් විදිහකට. මම කියන්නේ නැහැ මේවා මේ අකුරක් පාස ඉගෙන ගන්න කියලා. නමුත් පුළුවන් නම් වඩා හොඳයි. තම තමන්ට පුළුවන් මට්ටමින් මේවා ඉගෙන ගන්න යන්න ඕනි. වරදිනකොට සමහරක් වෙලාවට වරදින්නත් පුළුවන්. වරදිනකොට ආපහු දන්න භික්ෂුන් වහන්සේලාව හොයාගෙන උන්වහන්සේලාගෙන් මේවා දැන ඉගෙනගෙන මේ පිළිබඳව මතකේ රඳවාගෙන තවත් අනාගත ශාසනයට දායාද කරන්න අනාගතේ එන භික්ෂුන් වහන්සේලාට මේවා කියලා දෙන්න සෑම ස්වාමීන් වහන්සේ නමකම මේවා දැනගෙන ඉඳීම ඉතාම වැදගත්. ඊළඟ කාරණාව තමයි අපි මේ වගේ දැනගන්න ඕනේ මේ දැන් අපි කතා කළානේ චතුවාර්ගික සංඝයා, පංචවාර්ගික සංඝයා, දසවාර්ගික, විසතිවාර්ගික, අතිරේක විසතිවාර්ගික සංඝයා කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ පිරිස් දක්වලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේලාට කරගත හැකි විනය කර්ම කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ওই වත්මානද්දීන් පිරිවෙස් පිරීම ආදිය ඒ වගේ තැන්වලදී චතුවාර්ගික සංඝයා අඩුම උපසම්පදා භික්ෂුන් වහන්සේලා 4 නමක් අඩුම ඉන්න ඕනේ. කියන්නේ 4 නමකට අඩු 3 නමක් හිටියොත් එහෙම මේක කරන්න බෑ. එතකොට කෙනෙක්ගේ ඡන්දය ගෙනාව කියලා 3 නමක් හිටියොත් කරන්න බෑ. මොකද ඡන්දය එන්නත් ඕනේ චතුවාර්ගික සංඝයාටමයි. 4 නමක් අනිවාර්යෙන් ඉන්න ඕනේ. එතකොට පංචවාර්ගික සංඝයා අනිවාර්යෙන් ඉන්න ඕනේ මේ ප්‍රත්‍යන්ත දේශවල උපසම්පදා ආදී විනය කර්ම කරන්න. ඒක තමයි ප්‍රධාන. එතනින් මෙහාට චතුවාර්ගික සංඝයා කරන ඕනම විනය කර්මයක් පංචවාර්ගික සංඝයාටත් කරන්න පුළුවන්කම තියෙනවා. දසවාර්ගික සංඝයා වහන්සේලාගෙන් සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මධ්‍ය දේශේ නැත්නම් බුදුරන් වහන්සේ විසින් මේ ශික්ෂාපද පනවා වදාළ දේශයේදී කරණ උපසම්පදා විනය කර්මයට දසවාර්ගික භික්ෂු සංඝයා අනිවාර්යෙන් ඉන්න ඕනේ. එතකොට ඊට අඩුවෙන් පංචවාර්ගික භික්ෂු සංඝයාට මධ්‍ය දේශීය උපසම්පදාව කරන්න බෑ. එතකොට මේ දසවාර්ගික සංඝයාට පංචවාර්ගික භික්ෂු සංඝයා කරන ප්‍රත්‍යන්ත දේශීය උපසම්පදාවත් චතුවාර්ගික භික්ෂු සංඝයා කරන වත්මානත් ආදී දේවල් වල සිද්ධ වෙන විනය කර්මත් කරන්න හැකියාව තියෙනවා. ඒතර විසති වාර්ගික සංඝයාටයි අතිරේක විසති වාර්ගික සංඝයාටයි කරන්න බැරි විනය කර්මයක් නේ. අබ්බාන විනය කර්මය තමයි උන්වහන්සේලාට පැවරලා තියෙන්නේ. ඒ අබ්බාන විනය කර්මය දසවාර්ගික සංඝයාට කරන්න බෑ. අපි ඉදිරියේදී කාලය තිබ්බොත් ජීවිත ආයුෂ ආදී දේවල් තිබ්බොත් ඉතුරු වෙලා අපි මේවා කාලානුරූපීව කියලා දෙන්නම්. එතකොට අපි දැනගන්න ඕනේ කාරණාවක් තමයි මෙතනදී ගොඩාක් ස්වාමීන් වහන්සේලා සහ ඒ කියන්නේ මේවා සීමාවලදී පවා විශේෂයෙන්ම ලොකු විනය කර්මවලදී පවා සිද්ධ වෙන දේවල් සමහරක් වෙලාවට අපිට මේවා කියන්න බෑ. ඒ විනය කර්ම සිද්ධ වෙන සීමාවලට ගියාම අපි පොඩි ස්වාමීන් වහන්සේලා නිසා මහා තෙරවරුන් ඉන්නේ ඇවිල්ලා. ඉතින් මහා තෙරවරුන්ට මේවා එකපාරට එතනදී කියන්න බෑ. හැබැයි මේවා සම්පූර්ණ අසිද්ධියටපත් වෙනවා. සමහරක් වෙලාවට කරන්ට් වයර් ඇදගෙන සීමා ඇතුළට රැයට තමයි උපසම්පදාවන් කරන්නේ. ඉතින් මේ වගේ තැන්වලදී අර ලෝකෙට පේන්න ලස්සනට ලයිට් දාගෙන විනය කර්මය කරාට වැඩක් නැහැ. විනය කර්මය අසිද්ධයි නම්. ඉතින් මේ ඡන්දය ගෙනීමත් එහෙමයි. අපි උදාහරණයක් වශයෙන් හිතමු. ලංකාවේ තුල උපසම්පදා කරන්න භික්ෂුන් වහන්සේලා අඩුම 5 නමක් ඉන්න එපයි. පංචවාර්ගික භික්ෂුන් වහන්සේලා කිව්වේ ඒකනේ. එතකොට 5 නමක් ඉන්න සීමාවක 4 නමක් අත්වසට ඇවිල්ලා 1 නමක් ඡන්දය දෙනවා. මේ විනය කර්මය කරන්න බෑ. මොකද අඩුම මේකේ ඝන පූර්ණයට 5 නමක් ඉන්නම ඕනේ. 5 නමකට තමයි ඡන්දය එන්න ඕනේ. 5 නමක් හිටියනම් ඒ සීමාව තුළ ඉන්න අනිත් ස්වාමීන් වහන්සේලා අත්පස නොඉඳලා ඡන්දය ගෙනල්ලා දුන්නත් අසනීප වෙලා ඉන්න කෙනෙක් වගේ ඒ විනය කර්මයේ සිද්ධියටපත් වෙනවා. එහෙම නැත්නම් මේ විනය කර්මයේ සිද්ධියටපත් වෙන්නේ නැහැ. මේවා ස්වාමීන් වහන්සේලා දන්නේ නැතුව සම්පූර්ණයෙන්ම මේ ලංකාවේ තුල වර්තමානීය වෙනකොට තාමත්ම විනයට ගරු කරන ස්වාමීන් වහන්සේලා කීප නමකගේ
අනුදැනීමෙන් සිද්ධ වෙන විනය කර්ම හැර අනිත් විනය කර්ම බොහෝමයක් අසිද්ධියට පත් වෙනවා. අපි දැකලා තියෙනවා ඒ කටින ඇතිරීම් වැනි විනය කර්ම කරනකොට කිසිම විදිහකින් ග්‍රාම සීමාවක් සම්මත කර ගැනීමක් නැහැ. අප සමහරක් පන්සල් වල සීමාවක් නැහැ. ආරණ්‍ය සීමාවක් නැත්නම් ග්‍රාම සීමාව සම්මත කරන්න ඕනේ. ඉතින් ග්‍රාම සීමාව සම්මත කරන්නේ නැතුව සංඝාවාසී මැද්දට පැදුරක් දාගෙන සමහර උපසම්පදා හාමුදුරුවෝ එහා පැත්තේ ගිලන් පසවල් දෙනවා. හාමුදුරුවෝ පස් දෙනෙක් කටින සිවුර අතුරගෙන එනවා. ඉතින් එහෙම කරාම කටින ආනිසංස එහෙම එන්නේ නැහැ. ඊට පස්සේ කටින ආනිසංස ආව කියලා හිතාගෙන ඉදිරි මාස 4ම ගත කර අර සිල්පද අතහැරලා ඒ සිල්පදයකින් හැමතිස්සෙම ආපත්‍ති සිද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේ කටින ආදී විනය කර්ම නම් පැත්තකින් තැබේවා. උපසම්පදා ආදී විනය කර්මයකදී මේ වගේ වරදක් වුණොත් එතනින් එහාට උන්වහන්සේව ගණපූර්ණය කරගෙන සිද්ධ කරන කිසිම විනය කර්මයක්. උන්වහන්සේ ගණපූර්ණය කරලා ආපහු අනාගතයේදී උපසම්පදාවක් කළොත් 2030 දී විතර අර උපසම්පදා වෙන එකම ස්වාමීන් වහන්සේ නමකටවත් උපසම්පදාව නැහැ. මොකද ගණපූර්ණිය වෙන්න මෙතන උපසම්පදාව නැති ස්වාමීන් වහන්සේ නමක් ඉන්නේ. ඒ නිසා මේවා හිතනට වඩා භයානකයි. ඒකයි කිව්වේ විනයෝ නාම බුද්ධ ශාසනස්සායුනේ. විනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ ආයුෂයයි. එතකොට සීමාව කියන්නේ ඒ විනයයන් සිද්ධ කරගන්න තියෙන හදවත වගේ එකක්. ඒ නිසා මේවා හොඳට දැන බලාගෙන මේවා දැක බලාගෙන මේවා සිහි උපදවාගෙන ලියාගෙන කියාගෙන පාඩම් කරගෙන භික්ෂු ජීවිතය ඉදිරියට ගෙනියන්න තම තමන් කල්පනා කරගන්න ඕනි බව මේවා හොඳට කියවලා බලලා පාලි ටිකක් එහෙම ඉගෙන ගන්න ඕනි. පාලි එහෙම ඉගෙන ගත්තේ නැති වුනහම මේ සිංහල පරිවර්තන එහෙම බොහොම බොරු තියෙන්නේ. ත්‍රිපිටකේ නම් සාමාන්‍යයෙන් ගොඩක් හොඳට තියෙනවා. අටුවාවන් එහෙම ගත්තාම ඊටාම බොරු තමයි ඒ වගේ කියලා තියෙන්නේ. ඒ නිසා මේ සිංහල පරිවර්තන. මොකද ඒ අර්ථ ග්‍රහණය කරගන්න බෑ පදෙන් පදේ බලලා පාලියට පෙරළුවට. ඒ සාමාන්‍යයෙන් වාක්‍යයක තියෙන අර්ථයම ගැලවිලා එන්න ඕනි පාලි වාක්‍යයක් සිංහලට පරිවර්තනය කරද්දී. ඒ නිසා පුළුවන් තරම් මේ පාලි භාෂාවෙම හොඳට ඉගෙනගෙන මේවා තේරුම් ගැනීම භික්ෂුන් වහන්සේලා විසින් සිදු කළ යුත්තක්. ඉතින් මම හිතනවා ඒ ගැන විස්තර කරා ඇති කියලා. මොකද ඕන කෙනෙක්ට ඒ පිළිබඳව තේරෙනවා ඇති මේවා දැනගෙන ඉඳීම අපිට කොච්චර වැදගත්ද, කොයිතරම් මේවා අපිට වටිනවද අපේ සාසනික ජීවිතය ඉස්සරහට කරගෙන යන්න කියලා. ඊළඟට මම කියාගෙන ඉන්නම් අපි මේ කතා කරගෙන ආපු මාතෘකාව පිළිබඳව ඤත්ති සම්පත්තිය ගැන. ඤත්ති සම්පත්තියේදී විශේෂයෙන්ම කරුණු පහක් ඤත්තිය විදිහට මෙතන ඤත්ති සම්පත්තිය විදිහට දක්වලා තියෙනවා. ඒ තමයි වත්තු අපරාමසන, සංඝ අපරාමසන, පුද්ගල අපරාමසන, ඤත්ති අපරාමසන, පච්චා ඤත්ති තපන අපරාමසන කියලා. ඉතින් මේ වත්තු අපරාමසන කියලා කියන්නේ උපසම්පදාවට පත් වෙන පුද්ගලයාගේ නම එක හරියට සිහිපත් කරන්න ඕනේ. දැන් උපසම්පදාවට පත් වෙන පුද්ගලයා අපි සාමාන්‍යයෙන් උපසම්පදා කරනකොට තියෙන සම්මුති නමයින් කළා නාග කියලා නමක් දානවානේ. එතකොට මේ අයං නාගෝ අන්න එහෙම කළා හරියට ඒ නාග කියන නම තබන්න ඕනේ. ඒක හරියට කියන්න ඕනේ. ඒවා කියන්නේ නැතුව නිකන් මේ ඔහේ ආවට පස්සේ මෙහෙමයි කියලා අයං බික්කු මෙහෙමයි කියලා උපසම්පදා කරාට ඔක උපසම්පදා වෙන්නේ නැහැ. සමහර වෙලාවට නම ගොඩක් වෙලාවට කරන එකක් තමයි ඔය ඒ නම පනවා ගන්නෙ නැහැ. ඒ කියන්නේ පිටුතුනි භික්ෂු සංඝයා එකතු වෙලා අර ඉන්න ස්වාමීන් වහන්සේගේ තියෙන පරණ නම දැන් ධම්මවිජය සායනස උපසම්පදා වෙනකොට මෙහෙම ධම්මවිජය මෙන්න මෙහෙම වෙන්න කියලා මේ ඇවිල්ලා ඉඳෝලා ආයන් නාගෝ කියලා නිකන් උපසම්පදා කරලා වැඩක් නැහැ. මුලින්ම සංඝයාගේ සම්මුතියෙන් මෙන්න මේ අදාළ භික්ෂුවට අපි නාග කියන නම සම්මුති කරනවා කියලා සංඝයාගේ සම්මතෙන් යාට නාග කියලා නම සම්මත කරගන්න ඕනේ. ඒකට සමහරක් සීමාවලදී මෙන්න මේව දන්නේ නැහැ. ඒ කියන්නේ මේව ඔහේ කරගෙන යනවා අර සම්මුතිය දෙන්නේ නැහැ සංඝයාගෙන්. එතකොට ඒක වත්තු විපන්න භාවයට යනවානේ. මේ ගැන සඳහන්වත් වෙනවා විනය පිටකයේ විශේෂයෙන්ම කර්ම ගැන විශාල වශයෙන් දක්වලා තියෙන චම්පේය කන්දකේ වගේ තැන්වලදී ඒකට කියන වත්තු විපන්න කියලා. එතකොට ඒ කර්මය අසිද්ධයි. කියන්නේ වස්තුව හරියට පරාමර්ශණය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම උපසම්පදා අපේක්ෂකයාට මේ නාග සම්මුතිය දීලා හරියට විනය කර්මය කියද්දී සුනාතු මේ බන්තේ සංඝෝ අයං නාගෝ කියලා ඒ නාග කියන නම විවහාර කිරීම කරන්න ඕනේ. එතකොට තමයි මේ වත්තු අපරාමසණය කියන එක සිද්ධ වෙන්නේ. ඊළඟට අපිට මේක දකින්න පුළුවන්කම ලැබෙන්නේ සංඝ අපරාමසන කියන එක. වත්තු අපරාමසන වලට පස්සේ සංඝ අපරාමසන. මෙතන මේ කියන්නේ සුනාතු මේ බන්තේ සංඝෝ. මේ වාක්‍ය හරියට කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපලෝකන විනය කර්මයක් කරනවා කියලා. අපලෝකන විනය කර්මයක් කරනකොට නිකන් මේ ආරණ්‍ය ඉන්න උපසම්පදා ස්වාමීන් වහන්සේලා 4 දෙනෙක් දානි වන්දන ගමන් මේ එහෙනම් හරියනේ ගබඩාවේ තින් ටික අපි බෙදාගමු කියලා. නිකන් මෙහෙම බෙදාගත්තට බෑ මේක කරන්න. එක තැනකට එකතු වෙලා හරියට මේ සංඝ පරාමසනේ සංඝයා වහන්සේලා ශ්‍රවණය කරන සේක්වා. එහෙම සංඝයා වහන්සේලාව පරාමර්ශණය කිරීම කියන එක හරියට කලේ නැත්තම් නිකන් ওই කණේන ගමන් එහෙනම් හරියනේ අවුලක් නැන්නේ අටපිරිකර 4ක් ලැබිලා තිබ්බා අපි එහෙනම් බෙදාගමු කියලා බෙදාගත්තට වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ මොකද සංඝ පරාමසන කියන එක සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ නිසා මේ සුනාතු මේ බන්තේ සංඝෝ කියලා හරියටම මේ සංඝ පරාමසනේ සිද්ධ කරන්න ඕනි. ඒක ඤත්තියේදිත් තියෙනවා ඊළඟට අනුසාවන 3ේදිත් ဒ ුතියම්පි ඒතමත්තන් වදාහම සුනාතු මේ බන්තේ සංඝෝ කියලා දෙවෙනියටත් ආයි තතියම්පි ඒතමත්තන් වදාහම සුනාතු මේ බන්තේ සංඝෝ කියලා ඒ හැම තැනකදීම අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්කෝ කියලා අර නාග කියන කෙනා කියන්නේ වත්තු අපරාමසන සංඝ කියන්නේ සංඝයා තිස්සස්ස උපසම්පදා පෙක්කෝ මේ කියලා කියන්නේ තිස්ස කියලා මෙතනදී අර්ථ ගැන්නුවේ පුද්ගල අපරාමසන කියලා. තුන්වෙනියට කියපු එක. දැන් වත්තු අපරාමසන කියන්නේ උපසම්පදා අපේක්ෂකයා. සංඝ අපරාමසන කියන්නේ එතන ඉන්නේ සංඝයා.
පුද්ගල අපරාමසනීය කියන්නේ උපාධ්‍යයන් වහන්සේ. ඒ උපාධ්‍යයන් වහන්සේගේ නමත් අපරාමසනීය කියන එක හරියට සිද්ධ වුණේ නැත්නම් විනය කර්මය අසිද්ධියටපත් වෙනවා. මේ කියන ඤත්ති සම්පත්තිය කියන එක කෝප්‍ය භාවයට ඇවිල්ලා. ඒ නිසා මේවා කරනකොට මේවා දැනගෙනම කරන එක තමයි වඩා වටින්නේ. ඉතින් විනය කර්ම සිද්ධ කරන ස්වාමීන් වහන්සේලාටත් මේ පිළිබඳව කරුණු සොයා ගැනීමට විනය කර්ම සිද්ධ කරන්න කලින් මේවා ගැන කරුණු ඔළුවට දාගෙන තියා ගැනීම ඔබ වහන්සේලා විසින් සිද්ධ කරන විනය කර්ම වලටත් සාධාරණයක් කරන විනය කර්ම වෙයි. මොකද අපි බොහෝමයක් දකිනවා තැන් තැන් වලදී විනය කර්ම කරනකොට ඇත්තටම සමහරක් තැන් වලට අපි කාය සාක්ෂිවත් වෙන්න යන්නේ නැහැ. මොකද විනය අලංකාර ටීකාව එක තැනක තියෙනවා යම් තැනක පේශල ස්වාමීන් වහන්සේලා ලැජ්ජාවක් තියෙන මේ හිරියොත්ප්ප ධර්ම තියෙන ශාසනයට ආදරේ ස්වාමීන් වහන්සේලා ඒකට කාය සාමග්‍රියව දෙන්න යන්න එපා කියලා තියෙනවා. හේතුව තමයි එහෙම කාය සාමග්‍රිය දුන්නොත් ඒ භික්ෂුන් වහන්සේලාත් ශාසනය පසුබස්වන්න උදව් කරපු භික්ෂුන් වහන්සේලා බවට පත් වෙනවා කියලා. ඉතින් සමහරක් ඒ වගේ විනය කර්ම වලදී අපි ටිකක් ලං වෙනවත් අඩුයි. බොහෝ විට අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක අපි කතා කරගෙන නිවැරදිව විනය කර්ම සිද්ධ කිරීම තමයි සිද්ධ කරන්නේ ඒ තැන්වලදී විනය කර්ම සිද්ධ කරද්දී. එනිසා මේ උපාධ්‍යයන් වහන්සේගේ නම හරියට පරාමර්ශනය කිරීම. එතකොට එතෙන්දි දැනගන්න ඕනේ අපි උපාධ්‍යයන් වහන්සේගේ නමත් සම්මුතියෙන් වෙනස් කරන්න ඕනේ. සංඝයා මැද්දේ මේ වෙලාවෙ ඉඳන් මේ උපාධ්‍යයන් වහන්සේ තිස්ස කියන නාමයෙන් සම්මත කරගන්නවා කියලා හරියට සම්මත කරගත්තට පස්සේ තමයි මේක සිද්ධ කරන්න ඕනේ. ඉතින් එතකොට උපාධ්‍යයන් වහන්සේ සීමාව ඇතුලේ නොහිටියත් දැන් සමහරකට උපාධ්‍යයන් වහන්සේ සීමාව ඇතුලේ නොඉන්න පුළුවන්. ඒ ඉන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෑ. නමුත් නාමික පරාමර්ශනීය කියන එක හරියට සිද්ධ වෙන්න ඕනේ. එහෙම සිද්ධ වුණොත් තිස්ස කියලා සම්මත කරගෙන ඊළඟට අර කර්ම වාක්‍ය කියනකොට අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදාපෙක්කෝ කියලා ඊතුරු වාක්‍ය කියාගෙන ගියොත් තමයි මේ උපසම්පදාවන් සිද්ධියටපත් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක මතක තියාගන්න ඕනේ. එතකොට අපි කාරණා තුනක් ගැන කතා කරා. වත්තු අපරාමසන කතා කරා, සංඝ අපරාමසන කතා කරා, පුද්ගල අපරාමසන කතා කරා. ඊළඟට තියෙනවා ඤත්ති අපරාමසන කියලා. ඤත්ති අපරාමසන කියලා කියන්නේ මේ විනය කර්මයේ තියෙන දැන් ඤත්ති එකපාරයි අනුශ්‍රාවණීය තුන් පාරයිනේ තියෙන්නේ. ඤත්තිය කියන එක හරියට කියන්න ඕනේ. ඤත්තිය තියන්නේ නැතුව අනුශ්‍රාවණීය විතරක් තුන් යලක් කරොත් එතනදී මේ ඤත්ති චතුත්ථ කර්මයෙන් සිද්ධ වෙන්න ඕනේ. විනය කර්මයේ සිද්ධ භාවයටපත් වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා ඤත්ති අපරාමසනිය හරියට තියන්න ඕනේ කියලා. ඊළඟට තමයි පච්චා ඤත්ති ටපන කියන එක. පච්චා ඤත්ති ටපන අපරාමසන කියලා කියන්නේ ඤත්තිය දැන් මුලින් තියලා පස්සේ අනුශ්‍රාවණ තුන කරන්න ඕනේ. යම් කිසි කෙනෙක්ට ඕක අමතක වෙලා මුලින්ම අනුශ්‍රාවණ තුන කරලා පස්සේ මතක් වෙනවා අපේ ඤත්තියකුත් තියෙනවනේ. ඔන්න ඕක ඉතින් කොහොමත් එකයිනේ ඔන්න ඔය අහුවෙන තැනක් කියලා දාමු කියලා ඉවර වෙලා අන්තිමට කියනවා. එතකොට මේකත් විනය කර්මය කෝප්‍ය කරන්නට සමත් වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. මෙන්න මේ කියන පංචවිධ අපරාමර්ශනයන්ගෙන් විනිර්මුක්තව නිවැරදිව සිදු කරන පිරිසිදුව කීර්තනය කරමින් කියන්නේ ඤත්‍ය කීර්තනය කරමින් සිදු කරන විනය කර්මය තමයි ඤත්ති සම්පත්තියෙන් යුතු විනය කර්මයක් බවට පත් වෙන්නේ. එතකොට අපි කතා කරලා ඉවරයි. වත්තු සම්පත්තිය ගැන කතා කරා, ඤත්ති සම්පත්තිය ගැන කතා කරා. ඤත්ති සම්පත්තිය ඇතුළේ අපි කාරණා පහක් කතා කරා. වත්තු අපරාමසන, සංඝ අපරාමසන, පුද්ගල අපරාමසන, ඤත්ති අපරාමසන, පච්චා ඤත්ති ටපන අපරාමසන කියලා. ඉතින් මේවා ගැන මම හිතන්නේ නැවත නැවත බැලුවොත් ලොකු අවබෝධයක් ඇති කරගන්න ඔබට පුළුවන්කම ලැබෙයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අනුසාවන සම්පත්තිය පිළිබඳව. අනුසාවන සම්පත්තිය කියලා කියන්නේ දැන් අපි කතා කරන්නේ දෙකක් කතා කරානේ. වත්තු ඤත්ති ඊළඟට තුන්වෙනි එක තමයි අනුසාවන සම්පත්තිය කියන එක. අනුසාවන සම්පත්තියේදීත් කාරණා පහක් දකින්න පුළුවන්. අර ඉස්සල කිව්වා වගේම වත්තු සංඝ පුද්ගල අපරාමසනීය කියන කරුණු තුනයි තව වැඩිපුර දෙකක් තියෙනවා. සාවනාය හාපනේ සහ අකාලී සාවනන්ති කියලා. මේ කියන කරුණු පහෙන් හරිද? දැන් වත්තු සංඝල පුද්ගල අපරාමසනන් කියලා කියන්නේ ඉස්සල්ලා කිව්වේ ඤත්තිය තබනකොට. ඒ තබනකොට මේවා හරියට මේ පරාමර්ශණය කරේ නැත්නම් විනය කර්මයේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒතර අනුශාවන වශයෙන් කියලා කිව්වේ අර අනුශ්‍රාවණීය කරවීම වශයෙන් උත් හරියටම වස්තුවේ සංඝයාගේ සහ පුද්ගල කියන උපාධ්‍යයන් වහන්සේගේ නම් පරාමර්ශණීය කියන එක සිද්ධ කරනවා. ඒ අපරාමර්ශණයන්ගෙන් විනය කර්මය අකෝප්‍ය වෙන්න පුළුවන්. මේක විශේෂ දෙකක් දක්වලා තියෙනවා. ඉතින් මේ වෙච්චර අමාරු නැති නිසා මම කියාගෙන යන්නම්. සාවනාය හාපනේ සහ අකාල සාවෙන්ති කියන එක. සාවනාය හාපනේ කියලා කියන්නේ මෙතනදී විශේෂයෙන්ම දක්වලා තියෙනවා අතවාපන කම්ම වාච අබ්බන්තරේ අක්කරස්සවා පදස්සවා අනුච්චාරණංවා දුරුච්චාරණංවා සාවනාය හාපනං නාම. මේ විනය කර්ම සජ්ජායනා කරද්දී හරියට මූර්ධජ නයන්නට මූර්ධජ නයන්න සජ්ජායනා කරන්න ඕනේ. දන්තජ නයන්නට දන්තජ නයන්න සජ්ජායනා කරන්න ඕනේ. අල්ප ප්‍රාණ වශයෙන් මහ ප්‍රාණ වශයෙන් සිතිල ධනිත දේවල් දැනගෙන මේවා ගැන අර විනයාලංකාර ටීකාවේ කම්මාකම්ම විනිශ්චය කතාවන් වලදී බොහෝමයක් කරුණු කියන්නේ බොහෝමයක් දක්වලා තියෙනවා. අර පුදුම විදිහට දක්වලා තියෙන පිංගුතුනි මේ හරිම ආස හිතෙනවා මේවා කියවද්දී විනයාලංකාර ටීකාව එහෙම නිකන් ඉන්න වෙලාවට හරි කියවගෙන බලන්න වටිනවා උපසම්පදා භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ වගේදී ඔය හරියටම පැවිදි කරන විදිය විශේෂයෙන්ම ප්‍රවෘජාවෙදිත් ප්‍රවෘජාව නැති වෙන්න වලපාන කාරණාවක් තමයි මේ හරියට මහ ප්‍රාණ වශයෙන්
අල්ප ප්‍රාණ වශයෙන් කියන්නේ නැතිවීම. එතකොට මේ වගේදී ඔය කතා කරගන්න බැරි ගොඩාක් වයසට ගිය ස්වාමීන් වහන්සේලාම උපසම්පදා පැවිදි කරනකොට ඒවා හරියට බලන්න ඕනි. මේ උපසම්පදා වගේ විනය කර්ම විශේෂයෙන්ම විශාලම ගරුත්වයක් තියෙන විනය කර්ම. ඒවට ගද්දි කර්ම වාක්‍ය සජ්ජායනා කරන්න පුළුවන් වෙනම ආචාර්යයන් වහන්සේලා එකලින්දලා තියෙනවා. කම්ම වාචාචාර්ය කියලා. ඒ කර්ම වාක්‍ය සජ්ජායනා කරන්න පුළුවන් ඒ ක්‍රමවේදී අඩුම මේවා දන්න ස්වාමීන් වහන්සේලා ගෙන් හරි ඒ කර්ම වාක්‍ය සජ්ජායනා කරන්න කලින් මේ ස්වාමීන් වහන්සේලා ගිහලා පූර්ණ වශයෙන් පුහුණුවක් අරගෙන ඒ පූර්ණ පුහුණුවෙන් පස්සේ මේ උපසම්පදාදිය කරොත් තමයි මේ සාවනහපනාදිය හරියට මේ වගේ විනය කර්මය කඩාගන්න නැතුව කෝප්‍ය කරගන්න නැතුව සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒවා නිසා දැනගන්න ඕනේ අකාලේ සාවන කියලා කියන්නේ ඥාත්‍ය මුලින් තියලා අනුශ්‍රාවණිය පස්සට ගෙනල්ලා වගේ මේ කර්ම වාක්‍ය එක එක දේවල් කරලා විප්‍රකාර කරලා කිව්වොත් අනුශ්‍රාවණිය මුලින්ම කිව්වොත් ඥාත්‍යයට කලින් අන්න ඒ වගේ තැන්වලදී මේ අකාලේ සාවන කියන්නේ නොකල්හි ශ්‍රවණීය කෙරවීම වශයෙන් මේ අකාල සාවන කියන එකෙන් මේ විනය කර්මය කෝප්‍ය භාවයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒවා මතක තියාගන්න. ඒක තමයි ඊළඟට අපි දැනගන්න ඕනේ කාරණාව. ඉතින් එතකොට අපි ඊට අනුරූපීව කතා කරලා ආවා දැන් වත්තු සම්පත්තිය, ඥාති සම්පත්තිය, ඊළඟට අනුසාවන සම්පත්තිය කියන මේවා පිළිබඳව දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා සීමා සම්පත්තිය සහ පරිස සම්පත්තිය කියන එක ගැන කතා කරන්න. ඉතින් මම මේ වෙලාවේ සීමා සම්පත්තිය ගැන කතා කරන්නේ නැතුව මේක අතහරින්නම්. මේකට පිරිසුදු 11 විද විපත්ති සීමා වලින් මිදිච්ච නිවැරදිව පිරිසුදුව සම්මත කරගන්න සීමාවක් තියෙන්න ඕනේ. ඉතින් මේ සීමා පිළිබඳව මම වෙනම පරිච්ඡේදයකින් එපිසෝඩ් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සීමා සම්මත කිරීම පිළිබඳව හරියට කරුණු කාරණා ඇතුළත් කරලා විනය කාරණාවන් දක්වලා සීමාවක් සම්මත කරගන්න යන භික්ෂුන් වහන්සේලා විසින් කොහොමද තමන්ගේ සීමාව සම්මත කර ගැනීම සිද්ධ කරන්න ඕනි කියන එක මේවා ඊටාම විශාල කාරණා පේනවනේ. මේ පුංචි කාරණා ටික කියන්නම මෙච්චර වෙලාවක් ගත වුණා. ඒ නිසා මේවා මම වෙන දේවල් වලදී වෙන තැන්වලදී කොටස් අවශ්‍ය දේවල් ටික කියලා දෙන්නම්. මම මෙතනදී ඔබට කියලා දෙන්න ඕනේ එතකොට සීමා සම්පත්තිය පිළිබඳව සහ ඒකාදස අභව්‍ය පුද්ගලයෝ. එතනත් අපිට කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒකාදස අභව්‍ය පුද්ගලයෝ සීමා පිළිබඳවත් මම ඉදිරියේදී තවත් කොටස් අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්න සකස් කරලා යොමු කරන්න උත්සාහ කරන්නම්. ඊළඟට පරිස සම්පත්තිය පිළිබඳව කතා කරන්න තියෙන්නේ. පරිස සම්පත්තිය කියලා කියන්නේ මේ දැන් අපි හිතමුකෝ මේකේදී කාරණා තුනක් විශේෂයෙන්ම දක්වලා තියෙනවා. ඒ තමයි යාවතික බික්කු කම්මපත්තා තේ ආගතා හොන්ති. මේ කර්මයට අවශ්‍ය කරන භික්ෂුන් වහන්සේලා ආවද? ඒ කියන්නේ ඒකක කර්ම ප්‍රාප්ත මේ කර්මය පිළිබඳව අභිලාෂයෙන් යම්කිසි භික්ෂුන් වහන්සේලා එන්න ඕනේද? උන්වහන්සේලා අත්පසට ආවද? පස් නමක් උපසම්පදාවට අවශ්‍ය. ඒ පස් නම ඇවිල්ලා ඉන්න ඕනේ අඩුම. ඊට පස්සේ ඡන්දය ආවදනේ. ඊළඟට තියෙනවා ඡන්දරහාණං ඡන්දෝ ආහට හෝති. ඡන්දය ගේන්න ඕනේ භික්ෂුන් වහන්සේලාගේ සීමාව ඇතුලේ ඉන්න පංචවාර්ගික භික්ෂු සංඝයාගෙන් හැර වෙනත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ උන්වහන්සේලාගෙන් ඡන්දය අරන් ආවද. ඊළඟට සම්මුඛී භූතා පටික්කෝ සම්ති. මේ සම්මුඛී භූතා පටික්කෝ සම්ති කියලා කියන්නේ මේ කර්මයට ඇවිල්ලා ඉන්න භික්ෂුන් වහන්සේලා කවුරුත් මේක අධර්ම කර්මයක් කියලා අධර්ම කර්මයකදී ප්‍රතික්ෂේප කරලා නැද්ද? දැන් මෙහෙමයි. එතකොට ඒකේ වෙනම කතාවක් තියෙනවා. යම් කිසි විදියකට ධාර්මික කර්මයකදී යම් කිසි භික්ෂුවක් මෙන්න මගේ හතුරෙක් උපසම්පදා කරනවා මම මේකට කැමති නැති වෙනවා. එතකොට මේක පටික්කෝසණය වෙනවනි කියලා ධාර්මික කර්මයේදී පටික්කෝසණය කරාට ඒක ඇත්තටම වළංගු නැහැ. හැබැයි අධාර්මික කර්මයේදී පටික්කෝසණය කරොත් ඒක අදාළ භාවයට එනවා. ඒ නිසා කර්මීය ධාර්මික වෙන්නත් ඕනේ. එන භික්ෂුන් වහන්සේලාගේ පටික්කෝසණය නැති වෙන්නත් ඕනේ. මේවා සිද්ධ වුණොත් ඉතින් පරිස කියන කාරණාවත් අකෝප්‍ය කාරණාවක් ගොඩට ගිහිල්ලා මෙන්න මේ කියපු කාරණා පහ මේවා හොඳට මතක තියාගන්න ඕනේ. ඔබට පේනවනේ මේවා කොච්චර වටිනවද කියලා. වත්තු සම්පatti, ඥාති සම්පatti, අනුසාවන සම්පatti, සීමා සම්පatti, පරිස සම්පatti කියන මෙන්න මේ සම්පatti පහෙන් යුක්තව කෙරෙන උපසම්පදාව පිරිසිදු උපසම්පදාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ ගැන මතක තියාගන්න. මේවා තමයි සාමාන්‍යයෙන් උපසම්පදාවකදී දැනගන්න ඕනේ කාරණා. මේ ටික දැනගත්තා කියලා කියන්නේ උපසම්පදා වෙන්න සාමාන්‍යයෙන් අවශ්‍ය කරන උපසම්පදාව කියන්නේ මොකද්ද? උපසම්පදාව සිදු වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී කියන්න තවත් දේවල් බොහොමයක් තිබ්බත් ඒ තැන්වලදී විනය කරුණු සම්බන්ධ කරගෙන කතා කරනකොට අපිට ඒ තැන්වලදී මේ කරුණු කියවෙයි. ඉතින් ඒ තැන්වලදී ඒව අවබෝධ කරගමු. විශේෂම උපසම්පදාවට පත් වෙන ආකාරය පිළිබඳවත් දැන ගැනීම නොවටිනවා නෙමෙයි. උපසම්පදා විනය කර්මී කරන්නේ කොහොමද කියලා මම ඉදිරියේදී මේ පිළිබඳවත් ඔබට දැක්වීම කරන්නම්. එක පාලි වාක්‍ය පවා අරගෙන මේ උපසම්පදා විනය කර්මයක් දල වශයෙන් කොහොමද සිදු වෙන්නේ කියලා. ඒ ගැන මතක් කරමින් අදට මේ දේශනාව වෙනං අවසන් කරන්නම්. ඔබ හැමදෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ලැබිච්ච ලාභය මේවා සිද්ධ කරන අයත් මේවට භාජනීය වෙන අපේක්ෂකයුණොත් තම තමන් බොහොම උමනාවෙන් මේ විනය ධර්ම විනය කර්ම කියවලා අවබෝධ කරගෙන මේවා පුදුමතරන් ශ්‍රද්ධාවකින් ගෞරවයකින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට සිද්ධ කරලා දෙන්න වගකිව යුතු ස්වාමින් වහන්සේලාත් ඒ වගේම අපසම්පදාදී අපේක්ෂාවෙන් ඉන්න ස්වාමින් වහන්සේලාත් දැනගෙන කටයුතු කරන්න. ඉතින් ඔබ වහන්සේලා සියලු දෙනාටම මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම පාරමිතා ධර්ම පූර්ණී කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගන්න මේ කුසල් ඔබට ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ
උපසම්පදා අපේක්ෂාවෙන් සිටින සහ උපසම්පදා වෙලා දැනට ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට මේ උතුම් ධර්ම දාණය ඔබ වහන්සේලාගේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මේ ඝෝරතර භයානක සංසාරයෙන් එතර වීම පිණිසම හේතු වන උතුම් කුසල කර්මයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ අවසන් කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.